සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නකොට අපිට මනාකොට ඉගෙන ගන්න ලැබෙන්නේ මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයෙකුට ලැබිය හැකි උපරිම ප්‍රතිලාභය තමයි මේ සසර දුකින් ඈතර වීම. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ සසරින් නිදහස් වීමමයි වර්ණනා කළේ. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුල යම් කෙනෙකුට ඒ අමා මහ නිවන සාක්ෂාත් කිරීමට නොහැකි නම් අවශේෂ මාර්ගඵලයන් සාක්ෂාත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, යම් කිසි කෙනෙකුට එවැනි මාර්ගඵලයක් කරා මේ ජීවිතයේදී ගමන් කරන්න බැරි වුණොත් එයාට පුළුවන්කම තියෙනවා මතු ජීවිතයේ සුගතිය රැකවරණය ලබන්න. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හික්මීම තුලින්. ඒ වගේ මේ ධර්මයේ හික්මීම තුලින් කෙනෙකුට මේ ජීවිතයේදීම සැපසේ වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සියලු දේ අපිට ලැබෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට පුරුදු කර ගැනීම තුලින්. ඉතින් අපිට මේ ජීවිතයේ ඊටාම සුවසේ ගත කරන්න මහෝපකාරී වන, ඒ වගේම සුගති සම්පත් සලසා ගැනීම පිණිස මහෝපකාරී වන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස අපිට හේතු වන උතුම් බුද්ධ දේශනාවක් අපි දැන් ශ්‍රවණය කරන්නේ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු ආශ්චර්ය සම්පන්න උපමා සහිතව දේශනා කරපු ඊටාම ලස්සන දේශනාවක්. වෛරය දුරු කර ගැනීම ගැන වදාළ දෙසුම, දෙවෙනි දෙසුම. මේ දේශනාවේ නම ဒုတိ ය ආඝාත පටිවිණය සූත්‍රය. වෛරය දුරු කර ගැනීම ගැනයි මේක කියා දෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ සවැත් නුවරදී. උන්වහන්සේ ඒ අවස්ථාවේ වැඩි හිටිය පින්වත් ස්වාමීන් වහන්සේලා වැමතුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත් ආශ්මත්වරුනි කියලා අමතලා මේ දේශනාව මේ ආකාරයට දේශනා කරනවා. ආශ්මත්නි, යම් අරමුණක භික්ෂුවක් හට උපන් වෛරයේ මුළුමනින්ම දුරු කළ යුතු වෙයිද? ඒ බඳු වූ මේ වෛරය දුරු කිරීම පහකි
කියනවා පින්නත් ආශ්මතුරුනි තමන්ගේ හිතේ වෛරී තරහ හටගන්න තියෙනවා නම් මේ එකට වාසය කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි අන්නේ වෛරී තරහ දුරු කරගන්න ක්‍රම පහක් තියෙනවා. ඉතින් අපි මේ ගැන හිත පහද ගන්න ඕනි. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට පෙන්ලා දුන්නේ දේශනා කරේ මේ වෛරී දුරු කරන මේ ආකාරී ක්‍රම පහක් හයක් නෑ. ඒ ගැන අපි සිත පහද ගන්න ඕනේ. මේ වෛරී දුරු කර ගන්නවා කියන එක විශේෂයෙන්ම භික්ෂු ජීවිතයේට තාම උපකාර සහිතයි. බුදුරජාණන් වහන්සේක දේශනාවක් අපිට පෙන්ලා දුන්නා. පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් තමන් ක්‍රෝධය දුරු කරන්නේ නැත්නම් එයා ක්‍රෝධයට ගරු කරමින් නම් වාසය කරන්නේ. සද්ධර්මයට ගරු කරමින් නෙමෙයි ධර්මයට ගරු කරමින් එයා ක්‍රෝධයට ගරු කරමින් නම් වාසය කරන්නේ. ඒ කිනා ඒ භික්ෂු ජීවිතය තුළ පිරිහිලා යන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ යා පිරිහිලා යන්නේ හරියට මේ සාරවත් කුඹුරක තියෙන කුණු වෙච්ච බීජයක් වගේ. එයාට මේ බුද්ධ ශාසනය තුළ වැඩිමක් නැහැ කිව්වා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ඊටාම අනුකම්පාවෙන් තමයි මේ දේශනාව එදා මේ භික්ෂු සමාජය තුළ මේ භික්ෂුන් වහන්සේට අවවාද වශයෙන් මේ කියලා දුන්නේ. ඉතින් ඒකල භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී මහා රහත් මුනිවරු වැඩ ඉන්න මේ ගෞතම බුද්ධ ශාසනයේ බබලපු යුගයේ රහතුන් පිරිවරු යුගයේ පවා එවැනි වූ අය හිටියා නම් ඒ භික්ෂු සමාජය තුළ මේ කාලය ගැන පින්වත්නි අපිට කතා කරන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ යම් කිසි භික්ෂුවක් ක්‍රෝධයට ගරු කරනවා නම් සද්ධර්මයට ගරු කරන්නේ නැත්නම් ඒ වගේම ගුණවතුන්ගේ ගුණ මකනවා නම් සද්ධර්මයට ගරු කරන්නේ නැත්නම් ඒ වගේම එයා ලාභයට නම් ගරු කරන්නේ සද්ධර්මයට නැතුව ඒ වගේම එයා සත්කාරයට නම් ගරු කරන්නේ මේ සද්ධර්මයට ගරු කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ වදාලා එයා පිරිහිලා යනවා. භික්ෂු ජීවිතය තුළ සාරවත් කුඹුරේ හිටවපු කුණු විච්ච බීජයක් වගේ. ඉතින් ඒ නිසා මේ හිතේ හටගන්න තරහ දුරු කිරීම පැවිදි වේවා ගිහි වේවා සියලු දෙනාටම උපකාරයි. මේ ජීවිතයේ සුවසේ වාසය කරන්න. පින්වත්නි අපි හැමදෙනාම කැමති සුවපත් වූ ජීවිතයක්, සුවසේ ගත කරන ජීවිතයක්, සතුටින් ගත කරන ජීවිතයක් ගත කරගන්න. ඉතින් අපිට තියෙන ලොකුම බාධකයක් තමයි මේ සතුටට තියෙන ලොකුම බාධකයක් තමයි මේ අපේ හිතේ හටගන්න තරහ, වෛරය. ඉතින් මේක දුරු කරගන්න අපිට මහෝපකාරී වෙන දේශනාවක් මේ ශ්‍රවණය කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් අරමුණක වෛරය හට ගන්නවා නම් ආන්නේ උපං වෛරය දුරු කරගන්න ඕන්න ක්‍රම පහක් තියෙනවා. පින්වත් ආශ්මත්තුරුනි හොඳට මතක තියාගන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි ආශ්මත්තුරුනි යම් පුද්ගලයෙක් ඉන්නවා එයා අපිරිසිදු කායික ක්‍රියාවෙන් යුක්තයි. ක්‍රියාව අපිරිසිදුයි. නමුත් ඒ කෙනාගේ වචනය පිරිසිදුයි. ආන්නේ ඒ විදිහේ යම් පුද්ගලයෙක් ඉන්නවා නම් එයා ගැන තියෙන තරහසිත දුරු කරන්න ඕනේ. එයාගේ ලක්ෂණය තමයි එයාගේ ක්‍රියාව අපිරිසිදුයි. නමුත් එයාගේ වචනය පිරිසිදුයි. දෙවෙනි කෙනෙක් ඉන්නවා එයාගේ ස්වභාවය මොකක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා එයාගේ වචනය අපිරිසිදුයි. එයාගේ වාචික ක්‍රියාව අපිරිසිදුයි. නමුත් එයාගේ කායික ක්‍රියා පිරිසිදුයි. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා තව පුද්ගලයෙක් ඉන්නවා
මෙයාගේ වචනයත් අපිරිසිදුයි. මෙයාගේ කායික ක්‍රියාත් අපිරිසිදුයි. හැබැයි ඒ කෙනා කලින් කලට භාවනාවේ යෙදෙන්න කැමති කෙනෙක්. කලින් කලට මේ හිත සංසිඳුව ගන්න, ඒ වගේම මේ හිත දියුණු කරගන්න කැමති එහි නිරත වෙන කෙනෙක් තුන්වෙනි කෙනා. ඉතින් මේ පුද්ගලයන්ගේ ලක්ෂණ ගැන පෙන්නත් අපිට හොඳට මතක තියෙන්න ඕනේ. පළවෙනි කෙනාගේ ස්වභාවය තමයි එයාගේ කායික ක්‍රියා අපිරිසිදුයි, වචනීය පිරිසිදුයි. දෙවෙනි කෙනාගේ වචනීය අපිරිසිදුයි, කායික ක්‍රියා අපිරිසිදුයි. තුන්වෙනි කෙනාගේ ස්වභාවය එයාගේ කායික ක්‍රියාත් අපිරිසිදුයි, වචනීයත් අපිරිසිදුයි. හැබැයි කලින් කලට බණ භාවනාවේ යෙදෙන කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරා තව කෙනෙක් ඉන්නවා. එයාගේ කායික ක්‍රියාවත් අපිරිසිදුයි, වාචසික ක්‍රියාවත් අපිරිසිදුයි. ඒ වගේම කලින් කලට බණ භාවනාවේ යෙදෙන්නෙත් නැහැ. එයාගේ හිත පහදි නැවතුම් පැවතුම් මෙත්ති නැහැ. ආන් ඒ වගේ කෙනා ගැනත් තියෙන වෛරය දුරු කරන්න ඕනේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ පස්වෙනි පුද්ගලයාගේ ස්වභාවය එයාගේ කායික ක්‍රියා පිරිසිදුයි. එයාගේ වාචසික ක්‍රියා පිරිසිදුයි. එයාගේ මානසික ක්‍රියා පිරිසිදුයි. මේ දේශනාවේ තියෙනවා එයාගේ කායික ක්‍රියා පිරිසිදුයි, වාචසික ක්‍රියා පිරිසිදුයි. ඒ වගේම එයා කලින් කලට බණ භාවනාවේ යෙදෙන කෙනෙක්. ඒ වගේම හිතේ පැහැදීම ඇති කරන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ආන් මේ වගේ කෙනා ගැනත් උපන්න වෛරය, තරහ දුරු කරගන්න ඕනේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. ඒ නිසා මුලින්ම මේ පුද්ගලයන්ගේ ස්වභාවය මත මේ වර්ග කරපු 5 දෙනාව අපි මතක තියාගන්න ඕනේ. පළවෙනි කෙනාගේ ස්වභාවය නම් කායික ක්‍රියාව අපිරිසිදුයි, වචනීය පිරිසිදුයි. දෙවෙනි කෙනා එයාගේ වචනීය අපිරිසිදුයි, කායික ක්‍රියා පිරිසිදුයි. තුන්වෙනි කෙනා එයාගේ කායික ක්‍රියා අපිරිසිදුයි, ඒ වගේම එයාගේ වාචසික ක්‍රියාව අපිරිසිදුයි. නමුත් කලින් කලට හිත වඩන්න කැමති කෙනෙක්. හතරවෙනි කෙනාගේ ස්වභාවය කායික ක්‍රියාවත් අපිරිසිදුයි, වාචසික ක්‍රියාවත් අපිරිසිදුයි. ඒ වගේම හිත වඩන්නේ නැති, බණ භාවනාවේ යෙදෙන්නේ නැති කෙනෙක්. පස්වෙනි කෙනාගේ ස්වභාවය එයාගේ කායික ක්‍රියාවත් පිරිසිදුයි, වාචසික ක්‍රියාවත් පිරිසිදුයි. ඒ වගේම කලින් කලට බණ භාවනාවේ යෙදෙන හිත පහදින ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පින්වත් ආයස්මත්තුරුනි, මෙන්න මේ 5 දෙනා ගැනම තියෙන තරහ දුරු කර ගන්න ඕනේ. උන්වහන්සේ ඊළඟට ආශ්චර්ය සම්පන්න උපමා 5ක් අපිට පෙන්වලා දෙනවා. ඉතින් මේ සෑම උපමාවක් ගැනම අපි නුවණින් සිහි කර කර අපි ඒ ගැන සිත පහද ගන්න ඕනේ. ඊටාම ආශ්චර්ය සම්පන්නයි උන්වහන්සේගේ ප්‍රඥාවේ ස්වභාවය. ඒ උපමාව පුදුමාකාර විදිහට මේ කියන කරුණ කෙරෙහි මනාකොට හැම අතින්ම ගැළපිලා යනවා. ඒ නිසා පෙන්වත්නි, අපි මේ උපමා 5 හොඳට මතක තියාගන්න ඕනේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් ප්‍රඥා මහිමය ගැන සිත පහදවා ගනිමින් මේක දේශනා කරනවා. පින්වත් ආශ්මත්වරුනි, යම් පුද්ගලයෙක් ඉන්නවා එයාගේ කායික ක්‍රියාව අපිරිසිදුයි. ඒ වගේම එයාගේ වාචසික ක්‍රියා, එයාගේ වචනීය පිරිසිදුයි. මෙන්න මේ වගේ කෙනෙක් ගැන තියෙන වෛරය දුරු කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් ක්‍රියාවෙන් අපිරිසිදුයි, නමුත් වචනයෙන් පිරිසිදුයි. ආන්නේ වෙලාවට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ආන්නේ පුද්ගලයා කෙරෙහි තියෙන වෛරය කොහොමද දුරු කර ගන්න ඕනේ? පින්වත් ආස්මතුනේ, ඒක මේ වගේ දෙයක් උපමාවක් දේශනා කළා. යම් භික්ෂුවක් ඉන්නවා පාංශුකූලික චීවරයෙන් යැපෙන, ඔන්න පාංශුකූලික රෙදි කඩක් හම්බ වෙනවා.
දැන් මේ දිරලා ගියපු ඒ වගේම මඩ කහට පැල්ලම් සහිත සමහර විට අසුචි තැවරිච්ච මේ ඊටාම ජරාවටපත් වෙච්ච අත්හැරලා දාපු රෙදි කෑල්ලක්. දැන් මේක එකපාරට අතින් අරගෙන එහෙම ගන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මොකද කරන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ මොකද කරන්නේ? මේ රෙදි කෑල්ල වම් පයින් පාගලා දකුණු පයින් ඒක බිම එලනවා. එහෙනම් අපිට පේනවා මේක අතින් අල්ලන්න අමාරු තරම එකක්. එතකොට මේ ජරා වෙච්ච රෙදි කෑල්ල හොඳට පරීක්ෂා කරලා බලනවා මේ රෙදි කෑල්ලේ තියෙනවද මට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දෙයක්. ඒ විදිහට ප්‍රයෝජනෙට ගත හැකි යම් කොටසක් තියෙනවා නම් බොහෝම පරිස්සමට තමන්ගේ අත්වල අර අසෝචි තවර ගන්නේ නැති වෙන්න බොහෝම පරිස්සමට අර රෙදි කෑල්ලේ තමන්ට උවමනා කොටස කඩා ගන්නවා. පිරිසිදු කොටස තමන්ට ප්‍රයෝජනීය පිණිස පවතින කොටස ඒක බොහෝම පරිස්සමට ඉරා ගන්නවා. එතකොට ඒ භික්ෂුවගේ අවධානය පිහිටියේ අර පිරිසිදු කොටසට පමණයි. අපිරිසිදු කොටස අරගෙන ගියේ නැහැ කියනවා ආශ්මතුනේ. ඔය විදිහමයි යම් කිසි කෙනෙක්ගේ කියනවා කායික ක්‍රියාව අපිරිසිදුද ඒ වගේම එයා යම් කෙනෙක්ගේ වචනීය පිරිසිදුද ආන්නේ වගේ කෙනෙක්ගේ අපිරිසිදු කායික ක්‍රියාව ගැන මෙනෙහි කරන්න එපා කියනවා. තරහක් හටගත්තු වෙලාවට ඒ කෙනාගේ අපිරිසිදු කායික ක්‍රියාව මෙනෙහි කරන්න එපා. ඒ කෙනාගේ වචනීය පිරිසිදුයි ආන් ඒ ගැන මෙනෙහි කරගන්න. එතකොට බලන්න අපි මේ කාරණේ ගැන බලවත්ව සිත පහද ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරා කෙනෙකුගේ හිතේ තරහ වැඩෙන්න හේතු වෙනවා පටිඝ නිමිත්ත. පටිඝ නිමිත්ත මුල් කරගෙන අයෝනිසෝ මනසිකාරී යෙදුනොත් යම් කෙනෙක් ඒ කෙනාගේ නෝපන් තරහ හට ගන්නවා. හටගත්තු යම් තරහක් ඇද්ද ඒක වැඩි දියුණු වෙලා යනවා. එතකොට ඒ කාරණේමයි අපිට මේ උපමාවක් ඇසුරින් අපිට මනාවකට පැහැදිලි කරලා දෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඔබට යම් කෙනෙක් ගැන තරහ හිතක් හටගත්තොත් ඒ කෙනාගේ වචනේ අපිරිසිදු නම් අයි අපිරිසිදු ඒ කෙනාගේ කායික ක්‍රියාව අපිරිසිදු නම් ඒ අපිරිසිදු කායික ක්‍රියාව සිහිපත් කරන්න එපා කියනවා. එයාගේ වචනීය පිරිසිදුයි ඒක විතරක් මෙනෙහි කරගන්න කියනවා. ආන් ඒ ආකාරයට ඒ කෙනාගේ කෙරෙහි තියෙන තරහ දුරු කරගන්න කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට වදාලා. පින්වත්නි අපිට කෙනෙක්ගේ අඩුපාඩුවක් ගැන හිතනකොට කෙනෙක්ගේ වරදක් ගැන අපිට වෙච්ච සාධාරණයක් ගැන අපි ඒ විදිහට කල්පනා කරනකොට අපි ඒ කෙනා කෙරෙහි ගැටීමෙන් කල්පනා කරනකොට අපේ තරහ තව වැඩි වෙනවා. නමුත් අපිට යම් මොහොතක හිත ගැටිච්ච මොහොතක හෝ වේවා අපිට පුළුවන් වුණොත් ඒ කෙනාගේ ගුණය කල්පනා කරගන්න. ඒ ගුණය කල්පනා කරන තැන පටිඝ නිමිත්තට ඉඩක් නැති වෙලා යනවා. අයෝනිසෝ මනසිකාරයේ තුලින් එයා බැහැර වෙනවා. එයා තුල අකුසලයේ හටගන්නේ නැහැ, තරහ හිත හටගන්නේ නැහැ. එයාගේ උපන් තරහක් නැත්තම් ඒක දියුණු වෙලා යනවා. යම් ගුණයක් ඇති කෙනෙක් කියලා අපි තේරුම් ගත්තොත් අපි කවදාවත් එයත් එක්ක ඒ කෙනත් එක්ක අපි ගැටෙන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හොඳට මේ කාරණේ අපි හිතේ තියාගන්න ඕනේ. යම් කායික ක්‍රියාව අපිරිසිදු ඒ වගේම වාචික ක්‍රියාව පිරිසිදු යමෙක් ගැන අපිට තරහ හිතක් හටගත්තොත් අපි කිසි කලිකත් ඒ අයගේ අපිරිසිදු කායික ක්‍රියාව ගැන සිහි නොකට යුතුයි. එයාගේ පිරිසිදු වචනය ගැන විතරක් අපි සිහි කළ යුතුයි. ආන්නේ ආකාරයට අපි
ඒ ආකාරයේ කෙනෙක් ගැන හිතේ උපන් තරහ වෛරය දුරු කරගන්න කැමති වෙන්න ඕනේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ උතුම් උපමාව අපි මතක තියාගෙන ඒ කාරණේ ඒ උපමාව ඇසුරින් අපි නුවණින් සිහි කරන්න අපි දක්ෂ වුණොත් අපිට මේ උතුම් කාරණේ ගැන මනාකොට හිත පහද ගන්න පුළුවනි. ඔබට එතකොට වැටහෙවි කොයිතරම් ලස්සනට ඒ කියපු කාරණේට ඒ උතුම් උපමාව ගැළපිලා යනවද කියලා. ඉතින් ඒ තමයි අපගේ ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්තයන් වහන්සේගේ බබලන ප්‍රඥාවේ මහිමය. එතකොට පින්වත්නි මේක දෙවෙනි කාරණය සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඉන්නවා එයාගේ වචනය අපිරිසිදුයි හැබැයි කායික ක්‍රියාව පිරිසිදුයි. ආන් මේ විදිහ කෙනෙක් ගැන තියෙන තරහසිත දුරු කරගන්න කියනවා. ඒක මේ විදිහයි. උන්වහන්සේ දේශනා කළා කෙනෙක් ඉන්නවා ඒ කෙනා මේ පායන කාලේ ඒ රස්නෙන් හොඳටම දුර්වල වෙච්ච පිපාසයෙන් පෙළෙන කෙනෙක්. මෙයා හොඳටම දැන් පිපාසය හැදිලා මෙයා එනවා දියසෙවල පිරිච්ච ලිඳක් ළඟට. දිය ඊළඟට ඒ නොයෙක් පරඬල් එහෙම උඩ මතුවලා තියෙන දිය පිරිච්ච ලිඳක් ළඟට එනවා. දැන් හොඳටම දියසෙවල් බැඳිලා දියසෙවල් උඩ මතුවලා තියෙන්නේ. ඉතින් දැන් මේ පිපාසයෙන් ඉන්න ඒ වගේම මේ ග්‍රීස්මින් පීඩාවටපත් වෙලා ඉන්න කෙනාට දැන් ඒක දුරු කරගන්න එයාට දිය වතුර ටිකක් ඕනේ. එතකොට මෙයා මොකද කරන්නේ? මේ ලිඳ ළඟට ඇවිල්ලා බලලා මේ ලිඳට බොහෝම ප්‍රවේශමෙන් එයා දැන් බහිනවා. ඒ පොකුණට බහිනවා. බැහැලා අර උඩින් තියෙන දියසෙවල් අයින් කරලා පරණැල් අයින් කරලා පිරිසිදු වතුර එයා මතු කරගෙන පිරිසිදු වතුර ටික එයා පානය කරලා එයාගේ පිපාසය සංසිඳව ගන්නවා. ආන් ඒ වගේ කියනවා ආස්මතුනේ යම් කිසි කෙනෙකුගේ වචනය අපිරිසිදුයි නම් තරහිතක් හටගත්තු වෙලාවට ඒ අපිරිසිදු වචන ගැන සිහි කරන්න එපා. ආස්මතුනේ ඒ කෙනාගේ පිරිසිදු ක්‍රියාව ගැන සිහි කරන්න. හරියට අර පොකුණට බැහැලා වැඩකට නැති දියසෙවල් පරඬල් ඉවත් කරලා පිරිසිදු වතුර ටික බීලා පිපාසය සංසිඳව ගන්නවා වගේ. ඉතින් මේ උපමා පෙන්වත්නේ හරීම ලස්සනයි. හරීම අර්ථ සම්පන්නයි. ඒ පෙන්නලා දෙන දහම් කාරණේට හැම අතින්ම ගැලපෙලා යනවා. ඉතින් ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ උතුම් ධර්මයේ ගැන, ඒ උතුම් දහම් කරුණ ගැන අපි මනාකොට සිත පහද ගන්න ඕනේ. එතකොට මෙතනදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් ගැන තරහ හටගත්තට පස්සේ එයාගේ වැරදි වචනේ සිහි කරන්න එපා කියනවා. මොකද මේ වැරදි වචනේ සිහි කරන්න ඒකට අනුව එයා අයෝනිසමනස්කාරය යෙදෙන්නේ එයාගේ තරහිත වැඩෙනවා. නමුත් එයාට පුළුවන් නම් ඒ අපිරිසිදු වචනීය පැත්තකට දාලා එයාගේ පිරිසිදු ක්‍රියාව ගැන සිහි කරන්න. තවදුරටත් ඒ කෙනාගේ හිත තුල තරහ වැඩින්නේ. ඒ අයෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙනවා. ඉතින් පින්වත්නි අපි කැමති වෙන්න ඕනේ මේ අපේ මේ ජීවිතය තුළ තියෙන සැප සතුට අපිට අහිමි කරලා දාන ඒ තරහසිත දුරු කරගන්න අපි කැමති වෙන්න ඕනේ. ආන්නේ ආකාරයට අපි කැමති වුණොත් අපිට මේ ධර්මයේ කිරී සිත පහදව ගත්තොත් අපිට අවස්ථාව තියෙනවා ඒ තරහසිත දුරු කරමින් වාසය කරන්න, සතුටින් වාසය කරන්න, සැපසේ සුවසේ මේ ජීවිතය ගත කරන්න අපිට අවස්ථාව තියෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා ඒ වගේ මාශ්මතුනි යම් කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ ස්වභාවය තමයි
එයාගේ මේ කයින් කරන ක්‍රියා අපිරිසිදුයි. කාය සමාචාරයන් කෙරෙහි හිත පහදින්නේ නැහැ. ඒ වගේම යම් කෙනෙක් ඉන්නවා එයාගේ වචී සමාචාරයන් ගැන අපිට හිත පහදින්නේ නැහැ. වචනේත් අපිරිසිදුයි. හැබැයි දැන් මෙයාගේ කායික ක්‍රියා අපිරිසිදු වුණාට වචනේ අපිරිසිදු වුණාට එයා කලින් කලට බණ භාවනා කරන්න කැමති කෙනෙක්. පින්නත් බලන්න දැන් මේ විදිහේ අය අපි අතරේ කොච්චරවත් ඉන්නවද? අපිට බැලුවාම පිටින් පේනවා මෙයාගේ කී කරන වැඩ කමකට නැහැ. වචනෙත් කිසි කමකට නැහැ. හැබැයි අපිට පේනවා ඒ වගේ අය කලින් කලට මේ හිත සංසිඳුව ගන්න බණ භාවනාවේදී උනන්දු වෙනවා කියලා මාසෙකට පාරක් හරි කමක් නැහැ. උනන්දු වෙනවා කියලා අපිට පේනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළා ඒ අය කෙරේ තියෙන තරහ හිත දුරු කරගන්න ඕනේ. පින්වත්නි අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා කුඹුරක ගවයෙකුගේ අඩිසටහනක් තියෙනවා. ඔබ දැකලා ඇති හරකුන්ගේ කුර සටහන ටිකක් ගැඹුරට පිහිටලා තියෙනවා. පිපාසයෙන් පෙළෙන කෙනෙක් පිපාසයෙන් පීඩාවට පත්වෙච්ච කෙනෙක් වතුර හොයාගෙන යනකොට මේ අඩිසටහන ළඟින් යනවා. එයාට පේනවා මේ අඩිසටහනේ වතුර ස්වල්පයක් අඩිය රැඳිලා තියෙනවා. එතකොට පිපාසයෙන් නිවා ගන්න වෙනත් පෙන් පොදක් හෝ නැති කෙනෙක් කිසිම ආකාරයකින් ඒ කුර සටහන තුල එකතු වෙලා තියෙන වතුර ටිකවත් එයා අතාරින්න කැමති වෙන්නේ නැහැ. ඒ මොකද පිපාසයෙන් පෙළෙන කෙනා කැමති වෙන්නේ ස්වල්ප වශයෙන් හෝ ඒ පිපාසයේ සංසිඳව ගන්න. ඉතින් එයාට දැන් පොල් කට්ටක් හරි වෙන වාජනයක් හරි දාලා මේ වතුර ටික ගන්න බෑ. ඉතින් මෙයා මොකද කරන්නේ? ඉස්සරහා අත් දෙක පොළොවට තියලා ඊළඟ තමන්ගේ දෙපා දෙපසට විහිදුවලා දැන් අර හරකෙකුගේ ස්වභාවයෙන් යා හොඳට පාත් වෙලා පරිස්සමට තමන්ගේ මුවින්ම අර වතුර ටික එයා පරිස්සමට බොනවා බොර වෙන්නේ නැති වෙන්න. එතකොට මේ කටයුතු කරන එක පින්නත් නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. එයා ඒ දේ කරන්නේ එයා ඊතරම්ම පිපාසයෙන් පීඩාවට පත් වී සිටින නිසා. ඔය විදිහමයි කියනවා. පින්වත් ආස්මත්තුරුනි යම් කිසි කෙනෙක්ගේ කායික ක්‍රියා ගැන හිත පහදින්නේ නැත්නම් වචනය ගැන හිත පහදින්නේ නැත්නම් අපිරිසිදුයි නම් ඒ වෙලාවට ඒ දෙකම සිහි කරන්න එපා. ඒ වෙලාවට ඔබ කළ යුත්තේ එයා කලින් කලට බණ භාවනාවේ යෙදෙන කෙනෙක් නේ කියලා ආන් ඒ කාරණේ සිහි කරන්න. ආන් එතකොට ඔබට පුළුවන්කම තියෙනවා ඒ වගේ කෙනෙක් කිරේ හටගත්තු වෛරය තරහ දුරු කරලා දාන්න. ඔය විදිහට තමයි කියනවා මේ තුන්වෙනි කෙනා ගැන වෛරය තරහ දුරු කරලා දාන්න ඕනේ. ඉතින් හරි පුදුමයි මේ කියන කාරණා පුදුමාකාර දහම් රසයකින් යුක්තයි. ඒ නිසා පින්නත්නි මේ සෑම උපමාවක් කෙරෙහිම අපි සිත පහදගෙන අපගේ මතකයේ දරා ගන්න ඕනේ. මේ කරුණ අපි ජීවිතයට පුරුදු පුහුණු කර ගන්න ඕනේ. ඉතින් මේ ධර්මය අපිට ඊළඟ ජීවිතයේදී පුරුදු කරන්න තියෙන එකක් නෙවෙයි. මේ ධර්මය අපිට එදිනෙදා ජීවිතයේදී අපි මේ ජීවිතය ගත කරගෙන යනකොට අපිට මොහොන දෙන්න වෙන මේ සිද්ධි හරහා අපි මේ ජීවිතයට ගලප ගන්න ඕනේ. ආන්න ඒකටයි අපි මේ මනාකොට ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ ආකාරයට අපිට පුළුවන් වුණොත් මේ හිතේ තියෙන තරහ දුරු කරගන්න අපිට ඒක මේ බුද්ධ ශාසනයේදී ලැබෙච්ච දුර්ලභ වාසනාවක්. ආන්නේ කිනාට පුළුවන්කම තියෙනවා බොහොම සතුටින් සැහැල්ලුවෙන් සුවසේ මේ ජීවිතය ගත කරන්න. අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊළඟට හතරවෙනි කාරණය පෙන්වලා දුන්නා. කෙනෙක් ඉන්නවා වචනෙත් හරිනේ. වචනෙත් හරිනේ. කායික ක්‍රියාවත් හරිනේ. ඒ වගේම යා කලින් කලට මේ හිත වැඩිමකුත් නැහැ. කොටිම කියනවා නම් දැන් මේ කෙනා ගැන ගන්න දෙයක් නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා හැබැයි ආයස්මතුනි ඔය විදිහේ කිසිම කමකට නැති කෙනෙක් ඇද්ද?
උන්දලාගෙන තියෙන මේ තරහ හිත දුරු කර ගන්න ඕනේ. මොකද ඒ අය කොයිතරම් නරක වුණත් හිතින් ගැටුනොත් ඒකේ විපාකයේ තියෙන ගැටෙන කෙනාට. ඒ නිසා ඒ කෙනාගෙන තියෙන තරහ හිතත් දුරු කළ යුතුමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පින්නතුණි ඒක දුෂ්කරයි. නමුත් ඒ තරහ සිත දුරු කළ යුතුමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා ඒක මෙන්න මේ වගේ. ඒක මේ වගේ කියනවා. කෙනෙක් බොහෝම දීර්ඝ ගමන් මාර්ගයකට වැටිලා ඉන්නවා. දැන් එයාට ගමනාන්තයට යන්න ලේසි නෑ. බොහෝ දුර යන්න ඕනේ. ආපස්සට හැරිලා ගෙදර යන එකත් ලේසි නෑ. දැන් ගොඩාක් දුර ඇවිල්ලා. ඒ වගේම ඒ කෙනාගේ ස්වභාවය මොකද්ද? එයා දැන් ලෙඩ වෙලා දුකටපත් වෙලා. දැන් රෝගයට මෙයාට බෙහෙතක් හම්බ වෙන්නේ නැහැ. මෙයාට රෝගයට උපස්ථාන කරන්න පුළුවන් හොඳ උපස්ථායකයෙකුත් නැහැ. ඒ වගේම මෙයාට ඒ රෝගයට ගැළපෙන ආහාර පානයකුත් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කෙනා දැන් මේ දීර්ඝ මාර්ගයකට පැමිණිලා ඉන්නේ. ඉතින් කියනවා මෙන්න මේ පුද්ගලයා ගැන කරුණාව ඇති කර ගන්න ඕන කියනවා. දැන් මෙයාට ගමනාන්තරය යන්නත් බෑ, ආපහු හැරෙන්නත් බෑ, ලෙඩ වෙලා ඉන්නේ. බේතක් හේතුකුත් නැහැ, ප්‍රති වූ ආහාරයකුත් නැහැ, උපස්ථාන කරන්න කෙනෙකුත් නැහැ. ඉතින් මේ කෙනා ගැන කරුණාව ඇති කර ගන්න කියනවා. කොහොමද ඒ කෙනා ගැන මේ කරුණාවක්, අනුකම්පාවක් ඇති කරගන්නේ කොහොමද? අහෝ ඒකාන්තයෙන්ම මේ කෙනා මේ රෝගයට හිත බොජුන් ලබන්නේ නම්, ඒ වගේම රෝගයට හිත බෙහෙත් ලබන්නේ නම්, ඒ වගේම ගැළපෙන උපස්ථායකයෙක් මෙයාට ලැබෙනවා නම්, ඒ වගේම මෙයාව ගමනාන්තයට කැඳවගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් මෙයාව ආපසු ගමට එක්කගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, ඒ වගේම මෙයාට කිසිම ආකාරයක කරදරයක් නොවෙනවා නම් කොයිතරම් හොඳද කියලා අර දුකටපත් වෙච්ච කෙනා ගැන කරුණාවක්, අනුකම්පාවක් ඇති කරගන්න කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහමයි කියනවා. පින්නත් ආශ්මතුනේ යම් කිසි කෙනෙක් ගැන එයාගේ කායික ක්‍රියා අපිරිසිදුයි, ඒ වගේම වාචික ක්‍රියා අපිරිසිදුයි, ඒ වගේම එයා කලින් කලට මේ හිත වඩන කෙනෙකුත් නෙමෙයි. ඔය විදිහේ කමකට නැති කෙනෙක් ගැන උනත් තීන තරහ දුරු කරන්න ඕනේ. අනුකම්පා කරන්න, කරුණාව උපදවා ගන්න කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. කියනවා ඒ වගේ කෙනෙක් ගැන කරුණාව උපදව ගන්න කියනවා මේ විදිහට. අහෝ ඒකාන්තයෙන්ම මේ කෙනා මේ වචී දුස්චරිතය, ඒ වගේම වචී දුස්චරිතය අතහැරලා මෙයා වචී සුචරිතය වඩනවා නම් කොයිතරම් හොඳද? මෙයා කාය දුස්චරිතය අතහැරලා කාය සුචරිතය වඩනවා නම් කොයිතරම් හොඳද? ඒ වගේම මෙයා මනෝ දුස්චරිතය අතහැරලා මනෝ සුචරිතය වඩනවා නම් කොයිතරම් හොඳද? ඒ මක් නිසාද? මෙයා යම් කාය දුස්චරිතයක, යම් වචී දුස්චරිතයක, යම් මනෝ දුස්චරිතයක යෙදිලා ඉන්නවද? මෙයා කය පිඳලා මරණින් මත්තේ අපාය, දුගතිය, විනිපාත නම් නිරීමයා උපදින්නේ. ඉතින් ඒ නිසා මේන මේ කෙනා ගැන කරුණාවක් ඇති කරගන්න කියනවා. හැබැයිට මේ කෙනා ගැන කරුණාවක් ඇති කරගන්න කියනවා. ආන් ඒ විදිහට හිතලා ඒ කෙනා ගැන තියෙන තරහ, එයා ගැන තියෙන වෛරය දුරු කරගන්න කියනවා. ඉතින් ඒක අපිට කරන්න තියෙන්නේ අනුකම්පාවෙන්මයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ
දීර්ඝ මාර්ගයකට වැටිලා දුකටපත් වෙලා ඉන්න පිළිසරණක් නොලබපු කෙනෙක් ගැන අනුකම්පාවක් කරුණාවක් ඇති කරගන්න කියනවා. අහෝ මේ කිනා සූසිය ගමනාන්තර යනවා නම් කොයිතරම් හොඳද? මෙයා ආපසු ගමට යනවා නම් කොයිතරම් හොඳද? මෙයාට හොඳ උපස්ථායකයෙක් ලැබෙනවා නම් කොච්චර හොඳද? මෙයාට කැප ආහාර ලැබෙනවා නම් කොච්චර හොඳද? මෙයාට මේ රෝගීට සුව වෙන්න උපකාර වෙන වේතේත් ලැබෙනවා නම් කොයිතරම් හොඳද කියලා ඒ දුකටපත් දීර්ඝ මාර්ගයකට දුකටපත් වෙච්ච කෙනා ගැන අනුකම්පාවක් ඇති කරගත යුතු යම්සේද පිරිසිදු කායික ක්‍රියාවක් නැති කායික ක්‍රියා අපිරිසිදු විච්ච ඒ වගේම වචනේ අපිරිසිදු විච්ච ඒ වගේම හිත වඩන්න කැමති නැති ආන් ඒ වගේ කෙනෙක් ගැන තියෙන තරහ එයා ගැන තියෙන අනුකම්පාවෙම දුරු කරගන්න කියනවා. කොහොමද එයාට අපි අනුකම්පා කරන්නේ? අහෝ මේ කෙනා මේ කාය දුස්චරිතය තුල දිගටම හිටියොත් මෙයා කාය සුචරිතය වැඩි වෙන්නේ නැත්තම් ඒ වගේම මෙයා මේ මනෝ දුස්චරිතය බැහැර කරලා මෙයා මනෝ සුචරිතයේ පිහිටියේ නැත්තම් මෙයා වචී දුස්චරිතය බැහැර කරලා වචී සුචරිතය තුල පිහිටියේ නැත්තම් අහෝ මේ කෙනා මරණින් මත්තේ නිරේ උපතක් කරා යනවා. ඔහුට අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. ඉතින් ඒ නිසා මේ කෙනා තවදුරටත් කාය සුචරිතය වඩත්තා වචී සුචරිතය වඩත්තා මනෝ සුචරිතය වඩත්තා කියලා ඒ විදිහට යාගෙන අපිට කරුණාවක් අහිතේ අනුකම්පාවක් ඇති කරගන්න කියනවා. ඒ විදිහට සිහි කරලා එයාගෙන තියෙන තරහිත දුරු කරගන්න කියනවා. ඉතින් ඒ නිසා පින්නත්නේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි තව කෙනෙක්ගේ වරදක් අඩුපාඩුවක් දැක්කම අපිට මේ වරද අඩුපාඩුව නෙමෙයි වටින්න ඕනේ. ඒ කරුණෙහිලා අපේ හිත හැසිරෙන්නේ කොයි ආකාරයටද? ඒ කාරණේමයි අපිට වැදගත්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපිට වෙන්නේ අපි මේ මුළු ලෝකය ගැනම විමසිල්ලෙන් ඉන්නවා. අපි මේ සමාජයේ සියලු දෙනා ගැනම වෙන වෙනම හොයනවා. නමුත් අපිට නිතර මමතක වෙනවා Tamanට වෙන දේ ගැන හොයන්න. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අපිට ලස්සනට පෙන්නලා දෙන්නේ බාහිර ලෝකයට ඇඟිලි දික් කර කර ඉන්න එපා. තමන්ගේ පැත්තට ඇඟිල්ල දික් කර ගන්න බලන්න. තමන්ගේ හිත ගැන විමසිල්ලෙන් ඉන්න. තමන්ගේ යහපත පිණිස පවතින දේම පුරුදු පුහුණු කරන්න. අනුන්ගේ තියෙන යම් නුගුණයක් ඇද්ද? ඒ අනුන් සතු නුගුණය තමන්ගේ ගුණය නැති කරගන්න කාරණයක් කරගන්න එපා කියන එකයි අපිට සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සනට විස්තර කරලා දෙන්නේ. ඊළඟට පින්වත්නි මේ පස්වෙනි කාරණය ගැන අපිට පෙන්වලා දෙනවා. යම් කෙනෙක් ඉන්නවා එයාගේ වාචසික ක්‍රියාව පිරිසිදුයි. ඊළඟට එයාගේ වාචසික ක්‍රියාව පිරිසිදුයි, කායික ක්‍රියාව පිරිසිදුයි. ඒ වගේම එයා කලින් කලට බණ භාවනාවේ යෙදෙන කෙනෙක්, මේ හිත වඩන කෙනෙක්. ඒ වගේම මේ කෙනාගේ ස්වභාවය තමයි මේ හිතේ කැමැත්ත ඇති වෙනවා. ආන් ඒ වගේ කෙනෙක්, ගුණ සම්පන්න කෙනෙක් ගැන වැරදීමකින් හරි තරහ හිතක් හටගත්තොත් ඒක දුරු කරගන්න කියනවා. ඒක දුරු කරගන්න ඕන කියනවා. ඒ මොකද ඒ තරහ දුරු කරගන්න ඕන. ඒක කොයි විදිහටද? මේන්න මෙහෙමයි කියනවා ඒක කරන්න තියෙන්නේ. යම් කිසි කෙනෙක් හොඳට පැහැදිලි වතුර තියෙන, ඒ වගේම සුදු වැලි තලාව තියෙන, සිහිල් ජලයේ පිරිච්ච, ඒ වගේම ඊතා රමණීය වූ අනේක වෘක්ෂයන්ගෙන් ගැවසීගත්තු සුන්දර පොකුණු තෙරකට එනවා. දැන් මෙතනට ආවට පස්සේ මම හරි සනීපයි. ඉතින් මෙයා මොකද කරන්නේ? මේ කෙනා
ඒ පොකුණට බැහැලා කැමති විදිහට පොකුණේ ස්නානය කරනවා. කැමති විදිහට නානවා. පිනුම් ගගහ යාට පුළුවන් මේ පොකුණේ නාන්න සුවසේ. කැමති විදිහට එයා පැන් වළඳනවා. හිතු විලසට ඒ පොකුණින් එයා වතුර බොනවා. ඊළඟට මෙයා ඒ පොකුණෙන් ගොඩට ඇවිල්ලා සුවසේ තමන් කැමති තැනක කැමති ආකාරයකට සුවසේ සැතපීලා ඉන්නවා. ඒ පැම් පොකුණ ඇසුරු කරගෙන එයා සුවසේ වාසය කරනවා. ඔය විදිහමයි කියනවා. හරි ලස්සනයි මේ උපමා පෙන්නන්නේ. අපි මේ ගැන හොඳට හිත පහද ගන්න ඕනේ. මේ උපමා පුදුමාකාර සුන්දරයි. පුදුමාකාර අර්ථ රසයකින් යුක්තයි. මේ අපිට කියලා දෙන කාරණාවකට හැම අතින්ම ගැළපීලා යනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයක මිසක් අපිට වෙන අන්‍ය වූ කිසි ශාසනයක අපිට මෙවැනි වූ අර්ථ සම්පන්න වචන මේ ජීවිතයට සුන්දර අර්ථයක් එකතු කරන වචන අපිට අහන්න ලැබෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරේ යම් කිසි කෙනෙක් ඉන්නවද කායික ක්‍රියාව පිරිසිදු, යම් කිසි කෙනෙක් ඉන්නවද වාචසික ක්‍රියාව පිරිසිදු, ඒ වගේම කලින් කාලට මේ හිත වඩන බණ භාවනාවේ යෙදෙන හිතේ පැහැදීම ඇති කරන ගුණ සම්පන්න වූ කෙනෙක්, ආන් ඒ වගේ කෙනෙක් ගැන තරහක් ඇති කරගන්න එපා. ඒ කෙනාගේ ගුණය ගැන සිහි කරන්න. හිතට යම් තරහ අරමුණක් ආවොත් ඒ උතුමන්ගේ උත්තම ගුණය ගැන සිහි කරගන්න. එතකොට තමන්ගේ හිත තුල තරහ වැඩෙන්න ආහාර නැතුව යනවා. එයාට නිමිත්තක් නැතුව යනවා. එයාට අයෝනිසෝ මනස්කාරයේ යෙදෙන්න නිමිත්තක් එයාට නැතුව යනවා. ඉතින් ඒ ආකාරයට එයා තුළ එයාගේ හිතේ නූපන් තරහක් හටගන්නේ. වැඩි දියුණු වෙන තරහක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කාරණය ගැන හොඳට හිත පහද ගන්න ඕනේ. ඒ සත්පුරුෂ උතුමන් වහන්සේලාගේ ගුණයමයි අපි සිහි කරන්න ඕනේ. සිතවිල්ලකින් හෝ ඒ සත්පුරුෂ උතුමන් ගැන අපේ හිතේ යම් කිසි අපහැදීමක් ඇති කරගත්තොත් ඒක Tamanට බොහෝ අයහපත පිණිස පවතිනවා. ඉතින් මේ සොඳුරු සත්පුරුෂ ගුණ ඇති ඒ උත්තමයන් හරියට මහා වෘක්ෂයන්ගෙන් පිරී ගිය ඒ වගේම පිරිසිදු වැලි තලාව ඇති ඊටාම පැහැදිලි ඊටාම පිරිසිදු සිසිල් ජලයේ ඇති පෙම් පොකුණක් වගේ ඒ මහා සත්පුරුෂ උතුමන් ගැන අපි හොඳට හිත පහද ගන්න ඕනේ. එතකොට ඒ වගේ පෙම් පොකුණක් ලැබුණට පස්සේ ඒ කෙනාගේ ස්වභාවය මොකද්ද? ඒ පෙම් පොකුණට ගිහිල්ලා තමන් හිතු විලසට ඒ පොකුණෙන් නාලා තමන්ගේ තියෙන දාහය සංසිඳුවගෙන හිතු විලසට තමන්ට ඇති තාක් ඒ පොකුණෙන් පෙන් පානය කරලා ඒ වගේ මේ පොකුණු තෙර විශාල වෘක්ෂ තියෙනවා ඒ සෙවණේ සුවසේ සැතපීලා සතුටින් වාසය කරන්න ඕනේ. ඉතින් අපේ කුමක්ද වාසනාවකට මේ කාලේ අපිට එවැනි සත්පුරුෂ උතුමන් අපිට ඇසුරට ලැබෙනවා. ඉතින් මේ සත්පුරුෂ උතුමන් ගැන ඒ සත්පුරුෂ උත්තමයන් ගැන අපි හොඳට හිත පහදව ගන්න ඕනේ. ඒ සත්පුරුෂ උතුමන්ගේ උතුම් ගුණයම මෙනෙහි කර ගන්න ඕනේ. තමන්ගේ යම් වැරදි වැටහීමක් නිසා හෝ වේවා අසත්පුරුෂ ලෝකයේ අසත්පුරුෂ වචනය නිසා හෝ වේවා අපිට යම් එවැනි සත්පුරුෂ උතුමෙක් ගැන සිත අපහැදුනා නම් මොහොතකට හරි යම් තරහක් ආව නම් මොහොතකට හරි අපි ඒක දුරු කරගත යුතුයි. මොකද ඒ තරහ අපි දුරු කරගත්තේ නැත්නම් ඒ කාන්තින් මේක අපිට මේ ජීවිතයේදී දුකසේ වාසය පිණිස ඒ වගේම මතු ජීවිතයේ දුගතිය පිණිස ඒ වගේම මේ සසර දුකින් නිදහස් නොවි තව දුරටත් දුකින් දුකටම වැටීම පිණිස අපිට හේතු වෙනවා. බොහෝ කාලයක් අහිත දුක විපත පිණිස පවතිනවා. ඒ නිසා පින්වත්නි ඒ සත්පුරුෂ උතුමන් ගැන කායික ක්‍රියා පිරිසිදු වාචසික ක්‍රියා පිරිසිදු ඒ වගේම මේ හිත වඩන්න ඊටාම කැමැති
සත්පුරුෂ ගුණයේදී සොඳුරු උතුමන් කෙරෙහි යම් වූ තරහ සිටිවිල්ලක් ඔබට හටාරගත්තද එය සම්පූර්ණයෙන්ම දුරු කරගන්න අපි කැමති වෙන්න ඕනේ. එසේ දුරු කර ගැනීමට නොහැකි වුවහොත් අපිට අත්විඳින්න ලැබෙන සියලු ආදීනව ගැන අපි නැවත නැවත සිහි කරන්න ඕනේ. ඒකට බයක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා පෙන්වත්නි මේ උතුම් දහම් කරුණු ගැන අපිට නැවත නැවත සිහි කරමින් සිත පහදව ගන්න. මේ අපි ඉගෙනගත්තු මේ පස් ආකාරයේම පුද්ගලයන් ගැන අපිට යම් වෛරයක් තරහක් හටගත්තා නම් ඒ සියලු වෛරය දුරු කරගන්න ඒ තරහ දුරු කරගන්න ඒ වෛරය තරහ දුරු කිරීම තුළ සුවපත් වූ සැපවත් වූ ජීවිතයක් ඇති කරගන්න සූසී ජීවත් වෙන්න සැපවත් ජීවත් වෙන්න මරණින් මත්තේ සුගතියේ උපතක් ලබන්න ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ සූසී චතුරාර්ය සත්‍ය ධර්මයේම අපට අවබෝධ කරගන්න මේ උතුම් දහම් කරුණු අපිට උපකාර වෙත්වා අපගේ මේ ගෞතම සම්බුදු සසුනේ ප්‍රඥාවෙන් අගතනතුරු ලබා මේ සම්බුදු සසුන බබළුවා වැඩ සිටිය ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් ප්‍රඥා මහිමයෙන් අපිට පෙන්වලා දීපු මේ ලස්සන දහම් කරුණ ගැන අපේ හිත පහදගෙන මේ උතුම් දහම් කරුණ අපි මේ ජීවිතයට ගලපා ගනිමින් අපිට සුවසේ මේ දුකින් ඈතර වෙන්න මේ හිතේ හටගන්න තරහින් සදහටම නිදහස් වෙන්න ඒකාන්තෙම මේ උතුම් දහම් කරුණ අපිට උපකාරයක්ම වෙත්වා සාදු සාදු සාදු